ලැම්බෝගිනි කිව්වම බොහෝ දෙනෙක් දන්නේ අද්විතීය තාක්ෂණයෙන් නිමවුණු ඉහළම විශේෂාංගවලින් සමන්විත ලෝකයේ වේගවත්ම සුපර්කාස් නිපදවන බ්‍රෑන්ඩ් එකක් විදියට. නමුත් මේක තාක්ෂණික වශයෙන් කොතරම් දුරට සත්‍යයක්ද? ඇත්තරම ලැම්බෝගිනි වල තියෙන වෙනස්කම කුමක්ද කියන දේවල් ගැනයි අද අපි කතා කරන්නේ. එන්සෝ ෆෙරාරි එක්ක ඇති වූ විරසකයක් නිසා ලැම්බෝගිනි කම්පැනි එක පටන් ගත්තා වගේ හැමෝම දන්න නිදාන කතාව නැවත කියන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. අපි කෙලින්ම ලැම්බෝගිනි වල තියෙන විශේෂත්වයන් මොනවද කියලා සොයා බලමු. ලැම්බෝගිනි කාර් නිපදවලා තියෙන්නේ මූලිකවම ඇලුමිනියම් කාබන් ෆයිබර් වගේ මැටීරියල් පාවිච්චි කරලා. හැබැයි අලුත් ලැම්බෝගිනි වල තියෙන විශේෂත්වය තමයි ෆෝජ් කොම්පොසිට් කියලා සාමාන්‍ය කාබන් ෆයිබර් වලට වඩා වෙනස් වූ මැටීරියල් එකක් මේකෙදි භාවිතා කරලා තියෙනවා. සරලව කිව්වොත් සාමාන්‍ය කාබන් ෆයිබර් නිපදවන්නේ ඒකාකාරීව වියපු ෂීට් තරම් ඒවට රෙසින් දාලා නියමිත කාලයක් අදාළ පීඩනයන් උෂ්ණත්වයන් යටතේ පවත්වාගෙන ගිහින්. මේක වැඩි කාලයක් ශ්‍රමයක් අවශ්‍ය වගේම වියදම අධික ක්‍රියාවලියක්. නමුත් මේ ලැම්බෝගිනි ෆෝර්ජ්ඩ් කොම්පොසිට් එකේදී වියපු ෂීට් විදිහට නැතුව කාබන් ෆයිබර් කොටස් අරගෙන රෙසින් යොදලා අවශ්‍ය හැඩවලට ප්‍රෙස් කරන එකයි කරන්නේ. ලැම්බෝගිනි මේක වාහන නිෂ්පාදන ශාස්ත්‍රයේ ලොකු පෙරලියක් විදිහට හඳුන්වන්නේ. මේ ක්‍රමය වාසිගත්තොත් නිපදවන්න ගතවන කාලය වියදම අඩුයි. සාමාන්‍ය විදියට ෂීට් නමල හදන්න නැතුව කුඩා කාබන් ෆයිබර් කොටස් පාවිච්චි කරන නිසා ඕනම ෂේප් එකකට පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ කාබන් ෆයිබර් කොටස් ඒකාකාරීව නැති නිසා හදපු පාර්ට් එකේ හිලක් විද්දා කියලා ශක්තියේ විශාල වෙනසක් සිදු වෙන්නේ නැහැ. හැබැයි අනික් පැත්තෙන් මේක සාමාන්‍ය ඒකාකාරීව වියපු ෂීට් එකකින් නිපදවන කාබන් ෆයිබර් වගේ ඩිසයින් කරපු දිශාවට වැඩි ශක්තියක් ලබා දෙන්නෙත් නැහැ. ඒකාකාරීව පෘෂ්ඨය පුරාම බෙදී ගිහින් තියෙන්නේ. ලැම්බෝගිනි වලත් මේවා බොහෝ විට පාවිච්චි වෙන්නේ ට්‍රිම් පාර්ට්ස් වලට. ස්ට්‍රක්චර් එකේ මේන් පාර්ට්ස් වලට නෙමෙයි. ඒ නිසා ලැම්බෝගිනි මේක මාකට් කරන තරම් හැම අතින්ම සාර්ථක කාබන් ෆයිබර් වර්ගයක් නෙමෙයි. නමුත් ඉක්මනින් කැමති ඕනෑම සංකීර්ණ හැඩයක් නිර්මාණය කිරීමට මේක හොඳ මැටීරියල් එකක්. මේ මැටීරියල් එක නිපදවන්න මුලින්ම ලැම්බෝගිනි සහ බෝයිං එයාක්‍රාෆ්ට් කම්පැනි එක රිසර්ච් කළේ. පස්සේ බෝයිං ප්‍රොජෙක්ට් එකෙන් අයින් වුණාම ගොල්ෆ් එක්විප්මන්ට් හදන කම්පැනි එකක් එක්ක ලැම්බෝගිනි මේක ඩෙවලොප් කළේ. දැන් මේක සෙල්ලම් බඩු ක්‍රීඩා උපකරණ ෆෝන් කවර් වගේ ගොඩක් භාණ්ඩ නිපදවන්න භාවිතා වෙනවා. ලැම්බෝගිනි වල තවත් වැදගත් තාක්ෂණික අංගයක් තමයි ඇඩ්වාන්ස් ඒරෝඩයිනමික්ස්. සාමාන්‍ය ස්පෝර්ට් කාස්, සුපර් කාස් බොහොම එක වගේ ඉස්සරහා පස්සේ ඒරෝඩයිනමික් ෂේප්ස්, වින්ග්ස්, ඩයිනමික් ස්පොයිලර් එකක් වගේ සාමාන්‍ය ෆීචර්ස් ලැම්බෝගිනි වලත් දකින්න ලැබෙනවා. මේ දේවලින් ඔබට ගිහින් ඩයිනමික් එයා චැනලින් වගේ ක්‍රම භාවිතා කරලා ඒරෝ වෙක්ටරින් වගේ තාක්ෂණයන් අලුත් ලැම්බෝගිනි වල භාවිතා වෙනවා. මේකෙදි වෙන්නේ වාහනේ කෝණ කරනකොට වංගුව පැත්තේ ඩවුන් ෆෝස් එක වැඩි කරලා පිටත පැත්තේ ඩවුන් ෆෝස් එක අඩු කරනවා. එතකොට කෝණ කරනකොට ග්‍රිප් එක කන්ට්‍රෝල් එක වැඩි. ඒ කියන්නේ වැඩි වේගයකින් කෝණ කරන්න පුළුවන්. ඒ වගේම F1 කාවල දකින්න ලැබෙන පුෂ් රොඩ් ටයිප් සස්පෙන්ෂන් සිස්ටම් එකක් ලැම්බෝගිනි වලත් භාවිතා වෙනවා. ස්ලෝ ස්පීඩ් වලදී ළඟ හරවන්න උදව් වෙනවා වගේම හයි ස්පීඩ් වලදී වාහනේ ස්ටැබිලිටි එක වැඩි කරන රියර් වීල් ස්ටියරින් තියෙනවා. සරලව කිව්වොත් සාමාන්‍ය වාහනයක වගේ ඉස්සරහා රෝදේ පමණක් නෙමෙයි පිටිපස්සේ රෝදෙත් සුළු අංශක ගණනකින් හැරවෙනවා. ඒ වගේම ගමන් කරන වේගය රෝදවල ග්‍රිප් එක අනුව ඉස්සරහා පස්සේ රෝදවලට අවශ්‍ය පරිදි බලය බෙදා හරින ඩයිනමික් ටෝක් ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එකක් තියෙනවා. සස්පෙන්ෂන් වල විශේෂත්වය ගැන කතා කළොත් මේකේ මැග්නෙටෝ රියොලොජිකල් ෆ්ලුයිඩ් තියෙන්නේ. මේ ගැන සරලව කිව්වොත් සාමාන්‍යයෙන් තරල නිව්ටෝනියන් සහ නොන් නිව්ටෝනියන් කියලා විස්කෝසිටි එකේ නැතිනම් දුෂ්‍රාවිතාවයේ හැසිරීම අනුව දෙකකට බෙදෙනවා. නිව්ටෝනියන් කියන්නේ උදාහරණයක් විදියට ජලය වගේ නිව්ටන්ගේ නියමයට අනුව දුෂ්‍රාවිතාවය නැතිනම් ගලාගෙන යන ආකාරය හෝ ඝනකම ඒකාකාරීව වෙනස් වන තරලයන්ට. නොන් නිව්ටෝනියන් කියන්නේ මෙහෙම ඒකාකාරීව වෙනස් නොවන තරලයන්ට. මේ මැග්නිටෝ රියොලොජිකල් ෆ්ලුයිඩ් කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් යෙදුව විට ඒකේ දුෂ්‍රාවිතාවයේ විශාල වෙනසක් වෙන ද්‍රව්‍යයක්. මේ නිසා මේ ෆ්ලුයිඩ් එක සමග විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් භාවිතා කරලා ගමන් කරන මාර්ගය කෝණ කරනකොට ඇතිවන බලය වගේ දේවල් මත සස්පෙන්ෂන් මිලිසෙකන්ඩ් ගාණක් ඇතුළත ඉතා ඉක්මනින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේවා හැබැයි ලැම්බෝගිනි වල පමණක් නෙමෙයි Audi, Cadillac, Honda, Ferrari වගේ වෙනත් වාහන නිෂ්පාදකයන්ගේත් නොයෙකුත් හමුදා වාහනවලත් භාවිතා වෙනවා.
දැන් අපි අලුත් Lamborghini SUV එක වන Urus ගැන සොයා බලමු. Urus එක exterior design එක Lamborghini supercars වගේම aggressive sharp angles lines වලින් යුතු attractive design එකක්. මේක නිපදවලා තියෙන්නේ Audi Q7, Bentley Bentayga, Porsche Cayenne වගේ VW group එකේ common platform එකක් base කරන්. නමුත් මේ design එක නිසා Urus එකට වෙනස්ම පෙනුමක් ලබා දෙන්න Lamborghini සමත් වෙලා තියෙනවා. මේ design එක Lamborghini Aventador, Huracan වගේ supercars වල වගේම LM002 Lamborghini ලගේ මුල්ම ට්‍රක් එකේ ඩිසයින් එකෙන් ඉන්ස්පිරේෂන් එකක් ලබාගෙන තියෙනවා. LED light designs, frameless doors වගේ සාමාන්‍ය දේවල් හැරුණකොට විශේෂයෙන්ම මේක ඉස්සරහා මිලිමීටර් 440ක සහ පස්සේ මිලිමීටර් 370ක කාබන් සෙරමික් ඩිස්ක් බ්‍රේක්ස් භාවිතා වෙනවා. ඉස්සරහා මිලිමීටර් 440 ඩිස්ක් එක ලෝකයේ විශාලතම ප්‍රොඩක්ෂන් වෙහිකල් කාබන් සෙරමික් ඩිස්ක් අතරින් එකක්. මේක ටොන් 2.5ක් පමණ බර වාහනයක්. ඉස්සරහා බ්‍රේක්ස් වල 10 piston calipers භාවිතා වෙනවා. 21 ඉන්ච් ඉඳන් 23 වෙනකන් alloy wheel designs තෝරා ගන්න පුළුවන්. Urus එකේ interior design එක ටිකක් Huracan එකට සමානයි. නමුත් Audi design elements interior එකේ හැම තැනකම වගේ දකින්න පුළුවන්. නමුත් Lamborghini වල signature fighter jet style start stop button, aircraft style switches, aggressive cockpit design එක Urus එකටත් ලැබෙනවා. interior එක wood, carbon fiber, aluminium වගේ නොයෙක් materials වලින් වගේම වෙනත් design වලින් තෝරා ගන්න හැකියාව තියෙනවා. මේකේ seats අඩි 6යි අඟල් 10ක් 11ක් වගේ උස කෙනෙකුට උනත් ගමන් කරන්න පුළුවන් විදියට හොඳ headroom එකක්, leg space එකක් ඇතුව නිර්මාණය කරලා තියෙන්නේ. seat වල seat heating, ventilation, seat massaging වගේ සියලුම ආකාරයේ luxury functions තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් Audi Q8 වගේ Audi ලගේ top range එකේ වාහනවල තියෙන luxury features බොහොමයක් Urus එකෙත් ලබා ගන්න පුළුවන්. පිටිපස්සේ seat වලත් හොඳ leg space එකක්, headroom එකක් තියෙනවා. මෙතෙක් කල Lamborghini වාහනවල luggage space එකට ලොකු තැනක් ලැබෙන්නේ නැහැ. නමුත් Urus එකේ සාමාන්‍ය SUV එකක වගේ ලීටර් 616ක හොඳ boot space එකක් තියෙනවා. automatic tailgate එකක් තියෙන්නේ. විශේෂයෙන් මේකට වාහනෙන් එළියට ඇදලා ගන්න පුළුවන් load assist tray එකක් පවා ලැබෙනවා. අවශ්‍ය නම් පිටිපස්සේ seats නමලා boot space එක තවදුරටත් වැඩි කරගන්න පුළුවන්. මේකේ meter console එකේ 12.3 inch display එකක් තියෙන්නේ. analog meters මොකුත් නැහැ. design එක features Audi වලට බොහෝ සමානයි. ඇතුලේ graphics වලින් තමයි වෙනස්කම් තියෙන්නේ. tachometer එක, speed එක වගේ දේවල් වලට අමතරව navigation, power, torque, boost වගේ වෙනත් features ලැබෙනවා. steering wheel design එක, voice command, selectors වගේ multifunction buttons Audi design එකට බොහෝ දුරට සමානයි. මේකෙත් Audi Q8 එකේ වගේම center console එකේ touch screen දෙකක් තියෙනවා. මේවයින් වාහනේ settings change කරන්න, climate control system එක වගේ දේවල් control කරන්න පුළුවන්. haptic feedback තියෙනවා. මේක පිටිපස්සේ passengers ලටත් separate adjust කරන්න පුළුවන් air conditioning පහසුකම ලැබෙනවා. තවත් පිටිපස්සට entertainment screens, electric sun blinds, ලොකු panoramic sunroof එකක්, multi speaker high end Bang & Olufsen sound system එකක්, ambient lights වගේ features ලැබෙනවා. Lamborghini වලට ආවේනික fighter jet style start stop button එක, drive mode, selectors Urus එකේදී තරමක් වෙනස්. drive mode selector එකේ anima කියලා ඉතාලි භාෂාවෙන් ගහලා තියෙන එකේ තේරුම soul නැතිනම් ආත්මය කියන එක. සාමාන්‍යයෙන් Lamborghini වල දකින්න තියෙන Strada නැතිනම් street, sport, Corsa නැතිනම් track කියන drive modes තුන මේකෙත් තියෙනවා. ඊට අමතරව Sabia, Terra, Neve නැතිනම් sand, dirt, snow කියලා අලුත් off-road drive modes තුනකුත් Urus එකට ලැබෙනවා. මේවා ඇත්තටම අනෙක් වාහනවල වගේ ඉංග්‍රීසි වලින් නැතුව ඕනෑකමින්ම ඉතාලි භාෂාවෙන් ඇතුළත් කරලා තියෙන්නේ fancy luxury Italian feel එක ලබා දෙන්න. අනෙක් පැත්තේ Ego lever එකෙන් වාහනේ drive train, steering, suspension වෙන වෙනම කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. මේක ප්‍රැක්ටිකල් වාහනයක් වගේම SUV එකක් විදියට Land Cruiser එකක්, Range Rover එකක් තරමටම නැති වුණත් සාමාන්‍යයෙන් හොඳ off-road හැකියාවක් තියෙන වාහනයක්. අවශ්‍ය පරිදි ටෝක් එක ඉස්සරහා රෝද හෝ පස්ස රෝදවලට බෙදා හරින්න, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 250ක් දක්වා එයා සස්පෙන්ෂන් මගින් අඩු වැඩි කරන්න, රියර් වීල් ස්ටියරින්, 48 වෝල්ට් ඇක්ටිව් රෝල් ස්ටැබිලයිසේෂන් වගේ ඔප්ෂන්ස් රැසක් තියෙනවා. Lamborghini වල සාමාන්‍යයෙන් දකින්න ලැබෙන V12 V10 එන්ජින් වෙනුවට මේකේ twin turbo V8 4 liter වාහනේ ඉස්සරහා මවුන්ට් කරපු එන්ජින් එකක් තියෙන්නේ. ඇත්තටම මේක VW group එකේ Audi, Porsche වගේ වාහනවල භාවිතා වෙන එන්ජින් එකක් Urus එක වෙනුවෙන් බලය තරමක් වැඩි කරලා modify කිරීමක්. මේ එන්ජින් එක horsepower 641ක බලයක්, නිව්ටන් මීටර 850ක විශාල ටෝක් එකක් නිපදවනවා. 8 speed ZF transmission එකක් තියෙන්නේ. Urus එකට පැයට කිලෝමීටර් 0 ඉඳන් 100ට යන්න ගත වෙන්නේ තප්පර 3.6ක් පමණයි. top speed එක පැයට කිලෝමීටර් 305ක්. මේ නිසා Urus දැනට ලෝකයේ තියෙන වේගවත්ම SUV කිහිපයෙන් එකක්. කෙටියෙන් කිව්වොත් ලෝකයේ අලුතෙන් සුපර් SUV කියලා කැටගරි එකක් නිර්මාණය කරන වාහනයක්.
Safety options ගැන කතා කළොත් Active Lane Assist, Adaptive Cruise Control, Traffic Jam Assist, Pedestrian Detection with Auto Braking, Rear Cross Traffic Assist, වාහනෙන් බහිනකොට එලියෙන් එන වාහන ගැන වෝන් කරන Exist Assist වගේ ඔප්ෂන්ස් රැසක් තියෙනවා. මෙතෙක් කතා කරපු බොහොමයක් ෆීචර්ස් වගේම මේ ඔප්ෂන් උත් VW Group එකේ Audi වගේ වාහනවල දකින්න ලැබෙන common options. මේ ඔක්කොම දිහා බැලුවම මේකේ platform එක, engine එක, features, technology එක වගේ බොහෝ දේවල් VW Group එකේ අනිකුත් වාහන වලින් එකතු කරගත්ත දේවල් නිසා මේක නමට විතරක් Lamborghini වාහනයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. Lamborghini කියන්නේ supercars කියන ඉතා කුඩා මාකට් එකකට වාහන නිපදවන කම්පැනි එකක්. VW Group වගේ අති විශාල ආයතනයක මූල්‍යමය ශක්තිය, තාක්ෂණය, පහසුකම් නොමැතිව Lamborghini වගේ කුඩා කම්පැනි එකකට මාකට් එකේ රැඳී සිටින්න ඉතා අපහසුයි. උරුස් එකේ පමණක් නෙමේ Aventador, Huracan වගේ අනෙක් වාහනවලත් තරමක් මේ ආభాෂය දකින්න ලැබෙනවා. ඒවගේම VW Group එකේ tried and tested technology එක පාවිච්චි කරන එකෙන් Lamborghini වල පෙරට වඩා reliability එක, service life එක වැඩි දියුණු වෙලා තියෙනවා. Lamborghini මේ සෑම තාක්ෂණයක්ම එක්හසු කරගෙන තමන්ට ආවේනික වූ ආකාරයකට වාහනයක් එළි දැක්වීමයි වඩා වැදගත් වන සාධකය. මේ සෑම දෙයකටම වඩා දැන් ලෝක වෙළඳ පොලේ මෝටර් කාර් වලට වඩා SUV වලට අලුතින් විශාල ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා වෙළඳ පොලේ පැවතීමට අවශ්‍ය නම් ඉල්ලුමට සැපයුම ලබා දීම අනිවාර්ය සාධකයක් වෙනවා. මේ වීඩියෝ එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elakiri.com කියලා සර්ච් කළොත් අපේ අනික් වීඩියෝස් උත් ඔයගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.